වස්සාන ධර්ම දේශනා සිද්ධාර්ථ යශෝදරා කියන කතාව උපමා කරන්නේ එතන කාම ක්‍රෝධයක් නැහැ. ඒ සෙනෙහස තුලාන්ත බැඳීමක් මිසක් මගේ නොවුනොත් මරණවා කියන තැනක් නැහැ. වැරද්දක් කරොත් පරිගන්නවා කියලා තැනක් නැහැ. අද මිනිස්සු එහෙමද? අද මිනිස්සු මේ යාළු වෙනවා හොඳට ඉන්න කාලේ කිරිපැණි වගේ බෙදා ගන්නවා, පින්තූර බෙදා ගන්නවා, අරව බෙදා ගන්නවා. තරහ වෙච්ච ගමන් කියනවා උඹේ පින්තූර මං ගාව තියෙනවා මං දානවා එළියට. උඹේ පින්තූර ඒ නිසා මේ දුවලත් පරිස්සම් වෙන්න, පුතාලත් පරිස්සම් වෙන්න. අද කාලේ මේ කාම ක්‍රෝධයෙන් යුක්ත මිනිස්සු වැඩි. මුල වරද්දගෙන පස්සේ බෙලිහිර කරගන්න එපා ලණු වලට. පහුගිය කාලේ මට ආරංචි වුණා සියදිවි නසා ගැනීම බර ගණනක්. සියදිවි නසාගෙන. එතකොට ඒ සියදිවි නසාගෙන ඉතින් ලංකාව වැඩි. ඒකත් මම මේ පහුගිය කාලේ බලද්දි මං ස්වාමීන් වහන්සේ නමක් නිසා මට ආරංචි එනවා ගොඩක්. මම යනවා බහුතරයක් මේ තරුණ ළමයි වෙන ඔප්ෂන් එකක් නැතුව මෙහෙම කරද්දි මොකටද මේ දිව එළියට පැනලා, බෙලි ඉදිමිලා, ඇස් එළියට පැනලා, අත් මිටි මෙලවිලා කියන ඔය බෙල්ල වෙල දාගද්දි එයාට ආයෙ අත උස්ස ගන්න පුළුවන් නම් උස්සලා ලණුව එල්ලෙනවා කියන. කියන්නේ එච්චර අමාරුයි ඒක. මේ බෙල්ලි කැඩිලා මේවට හිර වෙද්දි. හැබැයි මේ අතපය ඔක්කොම යාගේ ලොක් වෙන නිසා එයාට එතනින් එහාට අත උස්ස ගන්න බෑ. හිතන්න එපා සිම්පල් ලේසි මරණයක් කියලා. විඳෝලා මැරෙන්නේ නෙවෙයි. රෑනේ ඕක කරගන්න කවුරුත් දකින්නේ නෑනේ. ගැස්සිලා හෙල්ලිලා පුදුම දුකක් විඳින්න වෙන්නේ. මේ ලෝකේ භයානකම මරණයක් තමයි ඔය සියදී විනාශා ගැනීම වශයෙන් බෙල්ල වෙලා දාගෙන. ඒවට යන්න මෙපා පිටුතුනේ. ජීවිතේ ප්‍රශ්න ඕන එකක් අපිට විසඳ ගන්න පුළුවන්. මං කියන්නේ ඕගොල්ලොන්ට කවුරු හරි පිරිමි කෙනෙක් කරදරයක් කළා නම් බය වෙන්න එපා. ඕගොල්ලෝ දරුවත් දරුවෙක් එක්ක අතරමං වුණා නම්. ඇයි ඕගොල්ලෝ සමාජයට බය? ඔයගොල්ලන්ගේ ජීවිතේ ඔයගොල්ලන්ගේ. ඔයගොල්ලෝ ජීවත් වෙන්නකො ලස්සනට ඇවිල්ලා. දරුවව ගන්න. හිඟා කෑවත් පිංගුතුනි දුක නෑනේ මේ ජීවිතේනේ. ලැජ්ජ කතා ඔක්කොම දමලා ගහලා කවුරුත් නැති පළාතකට යන්නකො. දැන් ඔයගොල්ලෝ පොළොන්නරුවට ගිහිල්ලා ජීවත් වුණා. පදවි ශ්‍රීපුරට ගිහිල්ලා ජීවත් වුණා. ත්‍රිකුණ කවුද දන්නේ ඔයගොල්ලෝ කොහෙද ඉන්නේ කියලා කවුරුත් දන්නේ නෑනේ. අවුරුද්දක් දෙකක් තුනක් ඉඳලා එනකොට මිනිස්සුන්ට හැමදේම අමතකයිනේ. බොරුවට ටක් ගාලා ප්‍රශ්න ආපු ගමන් ඒ වෙලාවේ හෙටට කරන්න තියෙන හොඳම දේ බෙල්ල වෙල දා ගැනීම කියලා ඒකට දුවන්න එපා. ප්‍රශ්නයක් තියෙනවා මොකද අපි දුමු දරුවෙක් හම්බෙන්න ආව කියලා හෙට හම්බෙන්නේ නෑනේ දඩස් ගාලා. මාස 10ක් එයාටත් බඩේ ඉඳලා ඉන්න වෙනවා. මේ ප්‍රශ්නෙත් එක්ක චුට්ටක් මූ වෙන්න. පඬිතෙක් ඇසුර හොඳ ස්වාමීන් වහන්සේ නමකින් උපදේශයක් ගන්න. මං කියන්නේ මේ බණේ කහන ඔබට කවදා හරි දවසක සියදිවි නසා ගන්න උවමනාවක් වුණොත් මට පණිවිඩයක් දාන්න. තාත්තෙක් වගේ ළඟ ඉඳලා උපකාර කියන්නේ එහෙම ඕනේ නෑ. අයියෙක් වගේ මල්ලි කෙනෙක් වගේ ළඟ ඉඳලා පිටුදිරි මට කරන්න පුළුවන් දේ මට ඔබට කන්න බොන්න දෙන්න බැරි වෙයි. නමුත් පින්න පාති ගිහිල්ලා හරි කෑම ටිකක් දීලා තියාගන්න. ඒ කියන්නේ මැරෙන්න ඕනේ නෑ මේ ලෝකෙ මිනිස්සු නිකරුණේ. මං විතරක් නෙමෙයි හරිද? සමස්ත සත්පුරුෂ ප්‍රජාවක් ඉන්න ඔබට උදව් කරන්න. ඔබට උපකාර. ඔබට මේ දෙන්නෙක් තුන් දෙනෙක් 10 දෙනෙක් විරුද්ධ වෙයි. පින්තූර දානවා නම් දාන්න කියන්නේ. අපි ඒක නවත්තමු. මේව නවත්ත ගන්න ලෝකෙ විදේ තියෙනවා. මට මේ මාතෘකාව ඔන්නච්චලේ මම මේක කියන්නේ මට මේක මතක් වුණා. ඒව නවත්ත ගන්න ක්‍රම තියෙනවා. කෙලින්ම ගිහිල්ලා අපිට කතා කරන්න. එසා කාම ක්‍රෝධයට යටපත් වෙච්ච මිනිස්සු අවසානයේදී තේරගන්න එතන නිසා පරිස්සම් වෙන එක වඩා වැදගත්. පරිස්සම් නුනත් මොකක් හරි වෙලා අතපසු වීමකින් සිහිය මොට වීමක් වුණොත් කලබල වෙන්නේ නැතුව ටයිමින් සැරේ ප්‍රශ්න කතා කරගන්න. මම දැක්ක ඊ පෙරේදා ස්ටොක් එකක් කවුන්ට් කරලා ස්ටොක් කවුන්ට් එක වැරදි කියලා බෙල්ල වල දාගෙන. පරාදෙනි සල්ලි මොකද්ද පින්වතුනි ස්ටොක් කවුන්ට් එකක් කියලා කියන්නේ. මට මේවට මුණ දෙන්න බෑ. මම දන්නේ නැහැ කොහොමද උනේ කියලා බෙල්ල වල දාගෙන. දරුවෝ ස්වාමියා මොකද මේ සමාජයට වෙන්නේ? එහෙම නැති අපි ඔක්කොමත් එක්ක එකතු වෙලා එක ගහක එක ඉත්තක එකපාර වැළලෙමු. එතකොට ඉවරයි. එහෙම කරන්න යන්න. කෙසේ නමුත් එහෙම කරන්නේ කාම ක්‍රෝධය නිසා. හැබැයි සිද්ධාර්ථ යශෝදරා කතාවන් වල අතීත කතා ප්‍රවෘත්ති තියෙනවා. කුස පබාවති කතාව ගන්න. පබාවතිය කුස රජුරුවන්ව දාලා යනකොට කාම ක්‍රෝධෙන් මැරුවේ නෑ. ගිහිල්ලා බැලමෙහෙ කරලා ඇයව තාත්තා කෙනෙක් වගේ ඇයට කන්න බොන්න ටික යවලා හැංගිලා ඉඳලා ඇයව ආපහු අරගෙන ආවා. කාම ක්‍රෝධයක් තිබ්බේ නෑ. බෝධිසත්වය පාරමිතා පුරාගෙන යනකොට සමහරක් තැන්වලදී උන්වහන්සේට වැරදිච්ච තැන් තියෙනවා කාමයෙන්. නමුත් යශෝදරාව ඒ කිසිම තැනකදී වෛර කරේ නෑ. අම්මෙක් තමන්ගේ සෙල්ලමක් කරන විහිළුවක් කරන දරු පැටියව ගෙට ගන්නවා වගේ එළියට ගිය බෝධිසත්වයන්ව ගෙට අරන් තියෙනවා. හරිද? කාම ක්‍රෝධයක් නම් ඇති උනේ නෑ කියන කතාව තියෙනවා. සාද සමාජයේ ගොඩක් කාම ක්‍රෝධයට යට වෙලා ඉන්නේ. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ එංගලන්තයේ ලිවර්පූල් නගරයේ පදිංචි රණසිංහ වික්‍රමාරච්චිලාගේ ප්‍රියන්ත නිරෝෂන් සහ රියුනියන් දිවයිනේ පදිංචි රණසිංහ වික්‍රමාරච්චිලාගේ චූලිකා කුමුදිනී යන පින්වත් දෙදෙනා විසින්. එම පින්වත් දෙදෙනාගේ ප්‍රධාන අරමුණ වන්නේ පෙබරවාරි මාස 11 වන දින ජන්මදිනය සමරන ප්‍රියන්ත නිරෝෂන් මහත්මයාට සහ පෙබරවාරි මාස 12 වන දින ජන්මදිනය සමරන චූලිකා
මහමුදුනි මහත්මියට නිදුක් නිරෝගී සුවය සහ හැකියතා කුසල ධර්මයන්හි යෙදෙන්නට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කිරීමත් මේ අත්භවයේදීම සුඛ පටිපදාවෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොටගෙන මේ භයානක සසර කතරින් ඈතර වීමට මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා යන්නයි අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගාමේවා යදි වාරඤ්ඤේ අලද්ධා සමත මත්තනෝ පරේති බාලෝ දුම්මේධෝ මක්කිකාහි පුරක්ඛතෝති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා ධර්මයේ දේශනා කරන කාලයක ඒ ධර්මයේ ශ්‍රවණය කරද්දී අපිට පුළුවන්කම ලැබෙනවා මේ ජීවිතේ අපි ගාව තියෙන අඩුපාඩු ටික හදාගෙන පරලෝක වශයෙන් සහ මෙලොව වශයෙන් ජීවිතේ සැනසීමෙන් ජීවත් වෙන්න. පින්වත්නි, මා මේ පැවිදි ජීවිතය තුළ නිරතුරුවම කියන දෙයක් සමහරක් දේශනාවලදී ඔබ දැකලා ඇති. අපි අපේ පැවිදි ජීවිතය ගැන වර්ණනා කරනවා. මම හැමදාම කියන්නේ මම මහාන් වුණාට පස්සේ මට මගේ ජීවිතය ලැබුණා. පින්වත්නි, අපි හරීම මේ සැනසීමෙන් කියන්නේ සුවයෙන් කොහොමද ඒක කියන්නේ නිදහසේ ජීවත් වෙනවා. හරිද? කරදර නැහැ, කලබල නැහැ, අවිවේකීකම් නැහැ, මානසික වශයෙන් පීඩා දෙන දැන් අපි සමහරකට ස්වාමීන් වහන්සේලා විදියට අපි නම් යන්තම් හරි සමාජයේ ස්පර්ශ කරගෙන සමාජයට බණ ටිකක් කියාගෙන සමාජයේ සමහර වැරදි දේවල් නිවැරදි කරන්න කියන්නේ වරද නිවැරද මොකද්ද කියන එක පෙන්වලා දෙන්න උත්සාහ කරනවනේ. එහෙමනේ සමහර දම්සෙලා උත්සාහ කරනවා. එතකොට ඒ උත්සාහය තුලේ ඇතැම් විටදී ලියන්න සිද්ධ වෙනවා. ඇතැම් විටදී කියන්න සිද්ධ වෙනවා. ලියලා කියලා තේරුම් ගන්නේ නැති තැන ඔවුන්ට තේරෙන භාෂාවකින් කියලා දෙන්නත් සිද්ධ වෙනවා. ඒ වගේ තැන්වලදී සමහරුන්ට හිතෙනවා ඇති ස්වාමීන් වහන්සේලා මේවට ගැටෙනවදෝ කියලා. නෑ පින්වතුනි. අපට දැන් මම කියන්නේ ධම්මවිජය ස්වාමීන් වහන්සේලාට තියෙනවා තවත් වෙනම ජීවිතයක් මේක ඇතුලේ. ඒ තමයි අපි පින්ඩපාතයක් කරගෙන ඒ පින්ඩපාතේ දානික වළඳලා බෝධිය යටට වෙලා ඒ දානික වළඳලා උදේ බුදුන්ට ඒ දානිකෙන් කොටසක් පූජා කරලා දවස් තිස්සෙම භාවනා කරලා සවස ඇලට හරි කොහෙට හරි ගිහිල්ලා පෙන් පහසු වෙලා ආපහු සිවුර සෝදලා වැලට දාලා හවස බුදුන් වැඳලා නිදහසේ කුටියට වෙලා ඉන්න පුළුවන් ජීවිතයක් අපිට තියෙනවා. ඒක අපි ඒක ප්‍රසිද්ධ මාධ්‍ය රංගපාන්නේ නෑනේ. ඒක මේ ටීවී එකට එන්නේ ඒ ෂූටින් එක කරන්න නෙමෙයි. ඒක අපේ ජීවිතේ. ඒක අපේ ජීවිතේ. අපි ඒ ජීවිතේ සහ මේ මෙතනට ඇවිල්ලා කරන දේශනාව දෙක ගලපගන්නේ නැහැ. ඒ දෙක මාරු කරගන්නේ. දේශනාව දේශනාවක් විය යුතුයි. ඒ දේශනාව අනිවාර්යෙන් මෙත්සිත පූර්වක විය යුතුයි, කරුණාපූර්වක විය යුතුයි. මිනිසුන්ට යහපත පෙන්වලා දෙනවා කියන පරම අභිලාෂය සිත තුළ තැබිය යුතුයි. වරදින් මුදව ගන්නවා කියන අභිලාෂය හිත තුළ තැබිය යුතුයි. අනුකම්පාවෙන් උපදෙස් දෙනවා, හිත නොතලා පිළිතුරු දෙනවා කියලා කරුණාව පිගාව තියෙනවා. දැන් මේ වැඩ කරන මමත් ඒ සමාජය ඇතුලේ වැඩ කරන අපිත් කියනවනම් මේක හරි සනීපයි, සුවයි, සුන්දරයි, මధుරයි කියලා පිංගුතුල හිතන්න අර ජීවිතේ බාහිර ප්‍රශ්නයක් පැටලෙන්නෙම නැති දර. ඒකනේ කතාව. බාහිර ප්‍රශ්නයක් පැටලෙන්නෙම නැති. පැටලෙන්නෙම නැති තරම්. එයි කොහින්ද රූප දැන් සමහරකට භික්ෂුන් වහන්සේ නමකට තියෙනවනේ පිටුතේ ආයුධ ටික. භික්ෂුන් වහන්සේලා ආයුධ ටිකක් තියෙනවා. ඒ ආයුධ ටික වැහිලා තියෙන වෙලාවට, කියන්නේ ඒ ආයුධ ටික පරිස්සමින් තියෙන වෙලාවට භික්ෂුවට කරදරයක් නැහැ. මොනවද ඒ ආයුධ? ඒක කියන්න කලින් අද දවසේ ධර්මදේශනාවේ දායකත්ව සිහිපත් කරන්න. අද දවසේ මේ උතුම් දේශනාව ඔබට ශ්‍රවණය කරන්නට අවකාශය සලසා දෙමින් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා.
එංගලන්තයේ ලිවර්පූල් නගරෙහි පදිංචි රණසිංහ වික්‍රමාරච්චිලාගේ ප්‍රියන්ත නිරෝෂන් සහ රියුනියන් දිවයිනේ පදිංචි රණසිංහ වික්‍රමාරච්චිලාගේ චූලිකා කුමුදිය යන පින්වත් පිරිස විසින් අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙනවා. පෙබරවාරි මාස 11 වන දින ජන්මදිනය සමරන ප්‍රියන්ත නිරෝෂන් මහත්මයාට ඒ වගේම පෙබරවාරි 12 වන දින ජන්මදිනය සමරන චූලිකා කුමුදිනී මහත්මියට නිදුක් නිරෝගී සුව සහ හැකිතාක් කුසල ධර්මයන්ගේ දෙන්නට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම මේ භවයේදීම සුඛාපටිපදා කි පබිඥාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය වෙන්න මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. නැවත අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙනවා. ප්‍රියන්ත සහ චූලිකා යන සහෝදර දෙපළගේ ආදරණීය දෙමව්පියන් වන රණසිංහ වික්‍රමාරච්චිලාගේ දයාරත්න ආදරණීය පියාණන්ට රණසිංහ වික්‍රමාරච්චිලාගේ සරෝජනී දයාබර මෑණියන්ට නිදුක් නිරෝගී සුවභාවය ලැබේවා ධර්මාවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරතුණු. එමෙන්ම එම සහෝදර දෙපළගේ ආදරණීය ආච්චි අම්මා වන 96 විහි පසුවන එස් ජේන් නොන උපාසිකා මාතාවට ඒ වගේම චූලිකා මහත්මියගේ ආදරණීය දියණිය වෙන ක්‍රිස්ටින් වික්ටෝරියා දයාබර දියණියට ප්‍රියන්ත මහත්මයාගේ දයාබර දරු තිදෙනා වන ටියෝන් ටෙනොලි මෙනොලි යන දූ දරුවන්ට මේ අත්භවයේදීම මීට බොහෝ කාලයකට පෙර සසරේ වුන් නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. මේ නම් සිහිපත් කරපු නම් සිහිපත් නොකළපු සියලු දෙනාට රටදැයි සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන මහා සංඝරත්නයන්ට වීරෝදාර රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම ආබාධිතත්වයේ පසුවන සියලුම ආදරණීය රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමට දේශකයන් වහන්සේ වන පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ ඇතුළු ගායන දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන කාලය ධර්ම දේශනාව සඳහා යොමු කර ගන්නවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ දේශනා කරපු මේ භික්ෂුවක් ගාව තියෙනවා ඇත්තටම ආයුධ ටිකක්. ඒකේ පළවෙනි ආයුධය තමයි උන්වහන්සේ ධානලාභීක් වීම. ඒකයි කියන්නේ අලද්දා සමතමත්වණු සමාධි මාත්‍රයක් නොලැබිච්ච භික්ෂුව ගැන කියනවා. මම මේ ආයුධ හතක් ගැන ඔබට කියලා ඉන්නකෝ. භික්ෂුවක් ගාව තියෙන ආයුධ හත ඔබ ගාව නැති භික්ෂුවක් ගාව ඇති. ධානයක් තියෙනවා. ඒක තමයි පළවෙනි ආයුධය, ප්‍රබල ආයුධය. ධානයක් තියෙනවා නිසාම ධාන සැපේ ඇලෙනවා මිසක් බාහිර කාම ගුණයන් ගැන සිතන්නේ නැහැ. හරිද? ඒක තමයි දෙවෙනි ආයුධය. බාහිර කාම ගුණයන් පිළිබඳව නොසිතන ස්වභාවය. ධාන සැපේ ඇලෙන භික්ෂුව බාහිර කාම ගුණයන් ගැන හොයන්නේ නැහැ. ධාන සැපයක් නොලබන නොවිඳින භික්ෂුව බාහිර කාම ගුණයන් ගැන සෙවීමක් කරන්න පුළුවන්. හැබැයි ඒ බාහිර කිසිදු කාම ගුණයකින් කියන්නේ ඒකේ කෙලවර තෘප්තිමත් භාවය ඒකමයි කියලා ඒකමත්වෙම වැටිලා ඉන්න භික්ෂුවක් නම් නෑ ලෝකේ. හේතුව මේ සෑම භික්ෂුවක් තුලම කියන්නේ ධානලාභී භික්ෂුවක් තුලම අර කාම ගුණ මැත්තේ වැටෙන්නේ නැති කාම ගුණයෙන් වෙන් වෙච්ච ධානයට ඇලිච්ච නිරාමිස ප්‍රේතියට නිරාමිස විවේකයට ඇලිච්ච මහා සැපයක් තියෙනවා. පින්වතුනි, ධානයක් කියලා කියන්නේ මහා පුදුම සනීපයක්. මිනිස්සු එක එක විදියට සමාධිය ගන්නවා. එක මිච්ඡා සමාධි වෙන්නත් පුළුවන්, සම්මා සමාධි. දැන් අපි ගමුකෝ ඔය මද්ද්‍රව්‍ය අපි දන්නවා එක එක මද්ද්‍රව්‍ය තියෙනවා නේ. ඒවා බිව්වහම මිනිස්සු මත් වෙනවනේ. මිනිස්සු හිතනවා ඒකත් සමාධියක් කියලා. ඉස්සර අපිත් හිතන් හිටියා. ඒ කියන්නේ අපිත් හිතාගෙන හිටියා මේ වගේ මද්ද්‍රව්‍යයක් පාවිච්චි කරලා භාවනා කරන කෙනාට හොඳට භාවනා කරන්න පුළුවන් ඇති. මේ මගේ ගිහි කාලේ මම හිතන් හිටිය කතාවක්. ඒතර බටන් ලාවක් ගහන කෙනා ඒකත් එක්ක සමාධිගත වෙනවා. වයලින් එකක් ගහන කෙනා ඒකත් එක්ක සමාධිගත වෙනවා. හොඳ ටියුන් වෙච්ච গিitar එකක ලීඩ් පාර්ට් එකක් ගහන කෙනා ඒකත් එක්ක සමාධියකට යනවා. ලස්සන කටහඬක් ඇහෙන කෙනා ඉෆෙක්ට් එකක් දාලා එකක් දාලා ඒක රිවර්බ් එකක් දාලා ඒකත් එක්ක සමාධිගත වෙනවා. ඒ වගේම කුසල සමාධියකුත් ලෝකේ තියෙනවා. අර අකුසල සමාධිය පින්වතුනි උත්තේජන සහිතයි. හිතන්න, මද්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනා දැන් ওই සමහර මද්ද්‍රව්‍ය ಜಾති තියෙනවා. ඒවා බිව්වහම පැණි රහ කණ්ඩෝ. හරිද? මම මේ උදාහරණයක් කියන්නේ. එතකොට ඒ සමාධිය පවතින්නේ පැණි රස කෑම තුලයි. එයා නිතරම පැණි බීම බොනවා කියයි, අරව බොනවා කියයි, මේව බොනවා කියයි, කිරි වැටිච්ච ಜಾති කරනවා කියයි, පැණි රස වැටිච්ච ಜಾති කරනවා කියයි. ඇයි? එයාගේ සමාධිය උත්තේජනයක් සහිතයි වගේම බිය සහිතයි. බිය සහිත නැද්ද? බිය සහිතයි. බලන්න, මට මතකයි මම ඉස්සර අපි මම ওই කිරි කාලේ මේ අපි ෆ්ලූට් එකක් අරගෙන ප්ලේ කරද්දී බටන්ලා ගහලා තියහනවා. හවස 6න් පස්සේ වගේ තමයි අපිට සාමාන්‍ය වෙලාවක් අහුවෙන්නේ. ඒතර අම්මලා නිතරම කියනවා මේ 6න් පස්සේ ගහන්න එපා, සාරප්‍රිය වෙනවා. ඒතර ඇත්තටම අපි ගාව පොඩි චකිතයකුත් තිබ්බයි කාලේ. ඉතින් මම වුණත් මේ මට මතක මම වහලට නගිනවා ගෙදර. වහලට සර්පයට බඩ ගන්න බෑ. නැගලා තමයි මේ බටන්ලාව ළඟට ගත්තේ. හැබැයි ඒ ගහන හැම දවසකම ඒ වාගින් යම්කිසි අපි තුමු බිලාල් රාගේ
කමාජ්‍රාගේ වගේ මේ එකක් හොඳ ෆ්ලූට් එකකින් ප්ලේ වෙනකොට හිත ඒකට සමාධියක් වෙනවා පොඩි. ඇත්තටම කියනවනේ ඒක අතර ගත්තා වෙන කෙනෙක්ගේ සද්දයක්වත් ඇහෙන්නේ නැති තරම්. හැබැයි අර චකිතේ හිතේ තියෙනවා. එතකොට මේ චකිතයත් එක්ක අර සුවය නිදහසේ විඳින්න බෑ. දැන් බලන්න මද්ද්‍රව්‍ය ගත්තා. මද්ද්‍රව්‍ය පාවිච්චි කරන ඕන කෙනෙක් චකිතය මුල් වෙනවනේ යාට. එයා ඒව අරන් එනකොට චකිතය. භාවිතා කරනකොට චකිතය. බීලේ වරුණාම චකිතය. හරිද? කටේ ගඳ සුවඳ දැනීද කියලා පවා යාට චකිතයක් තියෙනවා. ඒතර මේ චකිතයන් එක්ක විඳින මේ බාහිර කාමගුණ ලෝකේ සැපෙලවන්නේ නැහැ. මේ ලෝකේ ඕනම මිනිහෙක් තමන් යම්කිසි බාහිර කාමගුණයකින් ඌමනාවට වඩා සැපක් විඳින්න යනවා නම් ඒක විඳින්න වෙන්නේ රහසින්මයි, හොරෙන්මයි, බයෙන්මයි. හැබැයි ධානය සැපේ එහෙම නැහැ. ඒක කුසල සමාධිය. ඒ කවුරුත් බයින්නේ නැහැනේ. පීත කසිනිය අධ්‍යා බලන් හිටියට පොලිසියෙන් අල්ලලා යනවා. අල්ල සර්ප වෙනවද පීත කසිනිය අධ්‍යා හවසට බලන් හිටියයි කිය. නේ? ඒ නිසා අංක 1 චකිතය රහිත සැපයක්. තේරුම් ගන්න. ඊළඟ එක මිනිසුන් ප්‍රශංසා කරන සැපයක්. දැන් හිතන්න. බටරලාව ගැහුවත් මිනිස්සු බයිනවනේ කනක් ඇහෙන්නේ නැහැ. අවස 6ට අරක පටන් ගන්නවා අර කන් කෙන්දිරියාව විහිවලේ කූ කියනවා වගේ. ඔහොම මේ මිනිස්සු කතා හදනවා. අපි හැමෝටම දැන් ඒකනේ එක ගෙදරක රේඩියෝ එක දැම්මහම සතුටින් ඉන්න කියලා හයියෙන් එහා පැත්තේ ගවල් මිනිස්සු පොලිසියට කතා කරන්නේ. මේ කනක් ඇහෙන්නේ නැහැ මෙහෙමයි කියලා. මොකද? ඒකට මිනිස්සු බයිනවා. හැබැයි ඔබ භාවනා කරන්න. ඔබ පීතකසිනේ වඩිනවා කියලා කවුරුත් පොලිසියට කතා කරන්නේ නැහැ. තින්ගතුනි මිනිස්සුන්ගේ ඇටෙන්ෂන් එක නැත්නම් අවධානය වැඩියෙන් යොමු වෙනවා. අරවා කරනකොට ආප්පු වෙලා මෙයා ඔහොම හිටියට අපි දන්නවනේ ඔය ළමයාගේ හැටි. හැබැයි භාවනා කරන ළමයෙක් ගැන සමාජයේ තියෙන කතිකාවත බලන්න. ඒ කියන්නේ මේ කුසල සමාධිය තියෙන කෙනාට එන්නේ ප්‍රශංසාව. ඒක සනීපයි. ඒ ළමයා ඔහොම හිටියට පුදුම ගුණ තියෙන දරුවෙක්. හරි දැම්මට මතකයි. සාමාන්‍යයෙන් අපි තරුණ කාලේ ටිකක් දඟයින්නේ දඟත් නෑ. ඉතින් මම කියන්නේ චුට්ටක් දඟත් ඇති ඉතින්. මේ එහෙට මෙහෙට යනකොට සමාජයේ පොසිටිව්ම අදහස් නෑ. අපෝ ඉතින් මේ කොල්ලත් හොඳට හිටියෝ කොල්ලා දැන් මේ සමාජයට වැටලා අර රස්තියදුවේමයි. ඔහොම මට ඇහිලා තියෙනවා කියනවා. හැබැයි මම මහාන වෙන්න එනවා කියලා තීරණය කරලා. කියන්නේ රැකියාවෙන් ඉවත් වෙලා මාස 3ක් 4ක් මට ඉන්න උනා එක්තරා සිදුවීමක් නිසා මේ ඇත්තටම පොඩි කාරණා ටිකක් හදාගන්න. ඒ කාලේ ඇතුළත අරම රස්තියදුවට වැටිලා කියන මිනිස්සු මම පාරේ යනකොට පුතේ මෙහෙන්න කතා කරලා ඔළුව අත ගාලා තේ දීලා අලුව දීලා මුං කැවුම් දීලා ඒ කියන්නේ මේ ගෙදර නවත්ත ගන්න තරම්. දැන් මම බලනවා මේ දෙයනේ මහාන වෙන්න තීරණය කරාට පස්සේ සමාජයෙන් එන අවධානය මොකද? කුසල සමාධියට මිනිස්සු අකමැති නෑ. අන්න බලාගන්න හේතුව. හැබැයි මද්ද්‍රව්‍ය වලින් ලබන සමාධිය වෙනත් බාහිර කාම ගුණයකින් ලබන සමාධිය මේ සෑම දෙයක්ම පිංගුතුනි බය චකිතය වැරද්ද සහිතයි. ඒ නිසා ඒවට කියන මිච්ඡා සමාධිය. හැබැයි ආනාපාන සතියෙන් ධානයක් ලැබපු කෙනාට කවුරුත් පොලිසියෙන් දැන් ඕගොල්ලෝ රැයට දියැලක් ගාව මද්ද්‍රව්‍ය බිබී හිටියොත් පොලිසියෙන් අල්ලලා යනවා. සොහොනකට වෙලා හිටියොත් පොලිසියෙන් අල්ලලා යනවා. ස්වාමීන් වහන්සේ නමක් රැයට දියැලක් ගාවට වෙලා භාවනා කර කර හිටියොත් සොහොනක් ගාවට කියලා භාවනා කර කර හිටියොත් වැඳලා යනවා. නීතිය වැඳලා යන්නේ. ඇයි? ඒක වරදක් නෙමෙයි. බලන්න මම මේ ලාවට කිව්ව මිනිස්සු සාමාන්‍ය ජීවිතයේ සැපයක් ගැන. පිංගුතුනි ඇත්තටම ආරම්භන වශයෙන් ගත්තාම අකුසල සමාධියේ හිත පිංගුතුනි චංචලයි. හැබැයි කුසල සමාධියේ හිත නිශ්චලයි. අකුසල සමාධියේදී සිත නොසන්සුන් භාවයකින් යුක්තයි. කුසල සමාධියේදී සිත සංසුන් භාවයකින් යුක්තයි. අකුසල සමාධියකදී සිතේ සංසිඳීමක් නැත. කුසල සමාධිය යනු සංසිඳීම මත පදනම් ඇති වෙන සමාධියකි. අකුසල සමාධියෙන් නැගිට්ටට පස්සේ පිංගුතුනි ඒක පීඩාවක් දුකක් වේදනාවක්. බලන්න රැයට මද්ද්‍රව්‍ය බොන කෙනාට උදේට කොහමද? අමාරුයි නේ. අමාරුයි. රැයට මද්ද්‍රව්‍ය බොන කෙනාට උදේට අමාරුයි. හැබැයි ඊට පස්සේ අපි හිතමු බටන්ලාවක් ගහුවා කියලා මම මේ ගත්ත උපමාදක අරන් එන්නම්. මේ හුලං ටික යන නිසා ඇඟේ තියෙන හුලං ටික යන නිසා ඇඟට පොඩ්ඩක් අමාරුයි. අමාරුයි. හැබැයි කුසල සමාධියට සම්වදින කෙනා රීෆ්‍රෙෂ් කරා වගේ. එයා ෆ්‍රෙෂ් කරනවා. එයා නැගිටින් ඉඳගන්න වෙහෙසෙන් නෙමෙයි නැගිටින්නේ විවේකෙන්. ඉඳගන්නේ වෙහෙසෙන් උනාට නැගිටින්නේ විවේකෙන්.
අරක ඉඳගන්නේ විවේකයෙන් වුණාට නැගිටින්නේ වෙහෙසෙන්. පහුදාට අමාරුයි ඔලු කැක්කුමයි අර වරිදිනවා මේ වරිදිනවා. නිසා මේ බොරු දේවල් වලට රැවටෙන්න එපා පින්වතුනි. හරිද? සමහරු මේවා දන්නේ නැතුව තමයි ඔය වගේ පස්සේ යන්නේ. මුලාවක් අපරාධයක්. නවතින්න. අඟුලිමාලලා දිව්වේ බුදුදහම හම්බ වෙනකම්. ඔගොල්ලෝ අඟුලිමාලලා තරම් නරක නෑනේ. මිනිස්සු දහස් ගණන් මරලා නෑනේ. බුදුදහම ලැබිච්ච වෙලාවේ නවතින්න. ඒකයි මට කියන්න ඕනේ. කෙසේ නමුත් මෙන්න මේ මට කියාගන්න අවශ්‍යතාවය තිබ්බේ ධාන සැපය තියෙන කෙනා බාහිර කාමගුණ සැපය හොයන්නේ නැත්තේ ඒකයි. ඒකයි ස්වාමින් වහන්සේලා දැන් තමන්ගේ බාහිර උපදවාගත හැකි යම් කාමගුණ තිබ්බත් ඒව උපදවා ගන්නට නොයන්නේ. ඇත්තම කියනවනම් පිඟුතුනි රූපවාහිනිය බලලා සින්දුවක් අහලා ගන්න තෘප්තියක් තමයි ඒක ආස්වාදයක් දෙනවා. නමුත් ධානයකට සම්බන්ධිනව තරම් නම් ඒ කිසිවක් ආස්වාද නැහැ. ඒ නිසා වෙන්දාට මහන්සිය හැදිච්ච වෙලාවට සින්දුවක් අහන්න ඕන කියලා හිතෙච්ච අපට දැන් මහන්සියක් හැදිච්ච වෙලාවට හිතෙන්නේ ටිකක් භාවනා කරන්න තිබ්බනම් කියලා. ඇයි? බාහිර කාම ගුණවල වැඩක් නැතිකම දන්න නිසා. ඒක තමයි කෙටිම කතාව. බාහිර කාම ගුණවල වැඩක් නැතිකම දන්න නිසා ධානය සැප කියන්නේ ඊට වඩා සැප එකක්. ඒ නිසා අලද්දා සමාධිමත් වුණෝ සමාධි මාත්‍රයක් නොලබන භික්ෂුව කැලේ ඉන්නවා නම් එයාගේ පිංගුතුණි අඩුවක් තියෙනවා. ඒ තමයි පළවෙනි අඩුව. හැබැයි මේක සමාධි මාත්‍රයක් නොලබන ගිහියන්ටත් අයිති. බාහිර කාම ගුණයන්ගේ වැටෙනවා නම් එයත් පරාදයි. ඊළඟ තමයි සිහිය. කාය වේදනා චිත්ත ධම්ම කෙරෙහි ඇති සිහිය ඊට වැදගත්. නිස්සත්ත්‍ය නිජ්ජීව ශූන්‍ය. නිස්සත්ත්‍යයි නිජ්ජීවයි ශුන්‍යයි කියන සිහිය තියෙන නම් එයා පිංගුතුනි ලෝක උපාදානයේ වශයෙන් ගන්නෙ නෑ. බාහිර කාම ලෝකෙ වැටෙන්නේ නෑ. මම මේකට හේතුව කියන්නම් ඇයි කියලා. ඊළඟ තමයි පිංගුතුනි නුවණ. සියයට පස්සේ ඊළඟට අපිට කතා කරන්න පුළුවන්. නුවණ පිළිබඳව. ඇයි නුවණ ගැන කතා කරන්නේ? ඒ ධර්මතා පිළිබඳව ඇති කරගත්, අවදි කරගත් ඥානීට කියනවා නුවණ කියලා. ඒ පිළිබඳව පවත්වන සිහියට කියනවා සිහිය කියලා. පෙර නොදැනීම් වශයෙන් නොදැනගෙන සිටිය දේවල් දැන ගැනීම නුවණයි. දැනගත්තු දේ පිළිබඳව අවබෝධයෙන් අවධානයෙන් සිටීම සිහියයි. ඊළඟ තමයි නැවත පාරක් කියනවා සමාධිය කියලා. සිත සමාහිත භාවයක් තියෙනවා. සමාධි මාත්‍රයක් අඩුම සමාධිය කියන තැනදී මෙතන ධානා මට්ටම නැතත් උපචාර සමාධිය අර්ථ ගන්නවන්න පුළුවන්. උපචාර කියලා කියන්නේ ධානයට නොවැටිනු. නමුත් සාමාන්‍ය ලෝකෙන් ඉක්මලා ගිහිල්ලා කුසල අරමුණේ වැඩි වේලාවක් සිත රඳවා ගැනීමේ ස්වභාවය. අපි හිතමු කසින දිහා බලන් ඉඳලා ඇස් වහ ගන්නවා. කසින නිමිත්ත එනවා මනසට. සමහරුන්ට කසින නිමිත්ත විනාඩි 2ක්වත් තියාගන්න බෑ. හැබැයි භික්ෂුවක් පැයක් භාවනා කරොත් පැයෙන් විනාඩි 58ක් 59ක්ම කසින නිමිත්තේ හිත තියාගන්න පුළුවන්. ඒකට කියන උපචාර සමාධිය. පැයෙන් විනාඩි 60ම හිත තියාගත්තොත් හිත තිබුණොත් ඒකට කියනවා ධානා මට්ටමක් කියලා. ඒක තමයි මේ දෙකේ වෙනස කියලා එක පිංගුතුලා දැනගන්න ඕනේ. ඒක තමයි සමාධිය. ඊළඟට තමයි සිත විසිර ගිය ස්වභාවය විවිධ අරමුණු ඔස්සේ. දැන් බාහිර කාම ගුණයන් පසකින් තැබේවා සිවුරට, ගිලම්පසට. ඊළඟට අපි ගත්තයින් පස්සේ එක දේවල් වලට නේ තමන් පාවිච්චි කරන සේනාසනයට, තමන් පාවිච්චි කරන පිණ්ඩපාතයට වුවත් සිත විසිර යෑමක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් පිංගුතුනි ඒකට කියනවා විසිර ගිය සිතක් ඇතුව භාවිතා කිරීම. අනිත් එක තමයි විවෘත ඉන්ද්‍රිය ඇති බව. දැන් මේ ඔක්කොම තියෙනවා නම් ඉන්ද්‍රිය ධර්ම වහගෙන ඉන්න බෑනේ. එහෙන් රූප නොබලා ඉන්න බෑ. මෙහෙම යනකොට ඇහැ ඉස්සරහට රූපයක් ආවොත් ඒ රූපය මෙහෙම කළා බලන්න හිතෙන්නේ විවෘත ඉන්ද්‍රිය තියෙන නිසා. හැබැයි ඔබ විශ්වාස කරන්න පිංගුතුනි අපි අපේ පැවිදි ජීවිතවල අත්දැකපු දේවල් මේවා. අපි සමහරක් දවස්වලට දේශනාවකට හරි යනකොට කැමැති අකමැති කියලා නෑ යම් කිසි ආරම්භණයක් දෙහා දෙවතාවක් හැරලා බලපු දවසක් නම් මතක නෑ. දෙවතාවක් හැරලා බලපු දවසක් නම් මතක නෑ. හේතුව එහෙම බැලීමේ අවශ්‍යතාවයක් නෑ. කොයි මොනවාද රූපයක් දැක්කොත් අසුචි මලු. මොනවාද ගන්න තියෙන්නේ? භෞතිකයේ දැක්කොත් එක්ක ලී එක්ක යකඩ එක්ක ප්ලාස්ටික්. මොනවාද ගන්න තියෙන්නේ? ඒ නිසා කිසියම් කවරාකාරයේ රූපයක් දිහාවත් නම් පිංගුතුනි මෙහෙමයි කියලා නැවත වාරයක් හැරලා බලන්න අවශ්‍යතාවයක් ඇවිල්ලා නැහැ. අද කීයක නෙමෙයි පිංගුතුනි. පණ්ඩු පලාසක කාලේ නම්. පණ්ඩු පලාසක කාලෙත් අපි ඔය ගෙවල් වලක ගිහිල්ලා තියෙන සමහරක් වෙලාවල් වලට. ඇයි? මේ භාවනාවේ ප්‍රායෝගිකත්වය. සිහිය මිනිස්සුන්ගේ සිහිය තනින් තන නැති වෙනවා. සිහිය නැති වෙන මිනිස්සු මේවාට නැවත හැරි බල ඇලුම් කරාට ධර්මයේ දැනත් නිරතුරුව සිහිය පවත්වන නොසින්දී සිහිය පවත්වන භික්ෂුවක් කොයිද පිංගුතුනි මේ වගේ බාහිර ආරම්මණයකට නැවතින්නේ? එහෙම නවතින්නේ නැහැ. සිහිය නිරතුරුව පවත්වන භික්ෂුවක් එහෙම නතර. ඒ නිසාම මේ කියන කරුණු 7 හරිද? ධාන, බාහිර කාම ගුණ, සිහිය, නුවණ, සමාධිය, සිත විසිරගිය ස්වභාවය, ඉන්ද්‍රිය විවෘත ස්වභාවය කියන මේ 7න් යමෙක් යුක්ත නම් ධාන නැත්තම් බාහිර කාම ගුණ වල වැටෙනවා නම්, සිහිය නැත්තම්, නුවණ නැත්තම්, සමාධිය නැත්තම්, හිත විසිර ගිහිල්ලා නම්, ඉන්ද්‍රිය විවෘතයි නම්, සමාධියක් නැත්තම් එයා පිංගුතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන යාට ඉඳුල් බත් එකක් වගේ. අන්න ඕගොල්ලෝ
කල්පනා කරන්න ඔබ ඉඳුල් බත් එකක්ද නැද්ද කියලා. ඉඳුල් බත් දැකලා තියෙනවද? ඉඳුල් බත් එකක් දැකලා නැත්නම් අද කෑමක කෑම් පෙට්ටියකට දාලා හෙට උදේට හරි වාහනයකට දැම්මොත් වාහනේ ඉන්න බෑ. ගේක තිබ්බොත් කාමරයක ගෙදර ඉන්න බෑ. බෑග් එකේ ඔයගොල්ලෝ ඉස්කෝලේ යන කාලේ මතකද? සමහර දවසට කෑම් පෙට්ටිය අස් කරන්න අමතක වෙනවා. හරි කාලා ඔයගොල්ලෝ හොඳට මතකයක් ඇති මේක. කාලා අමතකයි සමහරක් දවසට කෑම් පෙට්ටිය අස් කරන්න ඉස්කෝලේ ගිහින් ඉවර වෙලා ඇවිල්ලා. හරිද? පහුවදා උදේට කෑමක බෙදන්න අම්මා කෑම් පෙට්ටි ඉල්ලද්දි කොහමද? ගඳයිනේ. ඕගොල්ලෝ ඒ වගේ ගඳයි. ඕගොල්ලොත් කියන්නේ මේ කියන හතෙන් යුක්ත නම් මොකද්ද ධානයක්වත් නැත්තම් උපචාර සමාධි මට්ටමක්වත් එනකන් හිත වඩලා නැත්තම් සිහිය පවත්වා ගන්නේ නැතුව සිහිය බිඳෙනවා නම් අරමුණු විශ්සර නිකම් මේ සින්දු කෑලි වලට රූප කෑලි වලට කෑම කෑලි වලට ටීවී කෑලි වලට රේඩියෝ කෑලි වලට පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් ඩේ කාඩ් එකට සිහිය මොට වෙනවා නම් ඉඳුල් ගඳයි. හිත විසිර යනවා නම් දකින්න එකට මේවා මේකත් හොඳයි අරකත් හොඳයි මේකත් හොඳයි කියලා. ඉඳුල් කෑලි. ඉන්ද්‍රියන් විවෘතයි නම් බලන්න ඕනේ කෝකෝ බලන්න විතර ඔබට ඔබ රූපයක් දිහා දෙපාරක් හැරිලා බලනවා නම් ඔබේ විවෘත ඉන්ද්‍රියන්. ඔබ යම්කිසි ශබ්දයක් දෙවතාවක් ශ්‍රවණය කරන්නට හිතනවා නම් ඔබේ ඉන්ද්‍රියන් විවෘතයි. ඔබ ඉඳුල් ගඳ ගහන බත් එකක් වගේ. හැබැයි භික්ෂුවක් කවදාවත් බොහෝ විට භික්ෂුන් වහන්සේ නමකට ප්‍රතිඵලයක් තියෙනවා ලබා ගන්න පුළුවන්. උන්වහන්සේ කවදාවත් මෙතනට වැටෙන්නේ නැත. ඉඳුල් බත් එකක් නම් පිළිගඳ ගහනවා. පිළිගඳයි නම් මැස්සෝ අහනවා. හරිනේ? ඕක තමයි තියරි එක. ඉඳුල් ගඳයි නම් ඔබ ඉඳුල් බත් එකක් නම් ඔබ පිළිගඳයි. ඔබ පිළිගඳයි කියලා කියන ඔබට මැස්සෝ අහනවා. ඉඳුල් ඇති තැනට මැස්සෝ අහනවනේ. අපි මැස්සෝ කියකින්දලා වැඩක් නැහැ. තැන ඉඳුල් නම් පිළිගඳයි නම් මැස්සෝ වසනවාමයි. ඉන්සපින්ගතුනි. ඔය කියන කරුණු හතෙන් යුක්ත ඉඳුල් බතක් කියලා ඔබට කියන්නේ ඇයි? ඔබ පිළිගඳයි කියලා කියන්නේ ඇයි? මැස්සෝ අහනවා කියලා ඔබට කිව්වේ ඇයි? මේ සූත්‍රය මගේ නෙමෙයි. මේ සූත්‍රය තියෙනවා කටුවිය කත සූත්‍රය. කටුවිය කියලා කියන්නේ ඉඳුල්, කටුවිය කත කියලා කියන්නේ ඉඳුල් කියන්නේ අපවිත්‍ර කියන එක. කටුවිය කියන්නේ අපවිත්‍ර. කටුවිය කත කියලා කියන්නේ ඉඳුල් වූ කියන එක. ඉඳුල් වූ බත් එකක් වැනි මිනිසුන් පින්වතුනි ඉඳුල් වූ කියලා කියන්නේ ලෝභ අවිද්‍යාව. අවිද්‍යාව. ලෝභය නෙමෙයි. ලෝභය කියන එකට වඩා මේකට අපි යනවා තව ටිකක් එහාට අවිද්‍යාව. ලෝභය කියලා කියන්නේ තමන් සතු වස්තුන් වලට තණ්හා කරන ස්වභාවය. ඒකත් එක්තරා ආකාරයකට අකුසලයක් තමයි. හැබැයි අවිද්‍යාව ඊටත් වඩා මිච්ඡා අධර්ම ලෝභය. ඒ කියන්නේ අවිද්‍යාව කියලා කියන්නේ තමන් සතු වස්තුන් වලට නෙමෙයි අනුන් සතු වස්තුනුත් තමන් සතු වේවායි කියලා ප්‍රාර්ථනා කරන ගතිය. අංග දෙකයි. මේ අකුසල කර්මපතේට අංග දෙකයි. අන් සතු වස්තුවක් වේවා, ඒ වස්තුව තමන් සතු වේවා ඒ සිතපු ගමන් අවිද්‍යා කර්මය වෙනවා. හැබැයි අන් සතු වස්තුවක් දැකලා ශායක ශෝක් මටත් ඒ වගේ එකක් තිබ්බනම් හොඳයි කියලා හිතුවට වෙන්නේ නැහැ. ඒක අධර්ම රාග ලෝභයක් නෙමෙයි නිකල් ලෝභයක්. අවිද්‍යාව කියලා කියන්නේ ඒක. අවිද්‍යාව කියන්නේ දැන් ඔන්න හිතන්න මගේ ගාව වටාත්තක් තියෙනවා. මගේ පින්වතුන්ලා හිතනවා දැන් අපේ මිනිස්සු එහෙමනේ හිතන්නේ. අපේ මිනිස්සු හිතන්නේ දැන් ස්වාමීන් වහන්සේලා අතර උන තෝව තියෙන්න පුළුවන්. හරි. දායක පිරිසක් දැකලා මට නෑනේ මේ වගේ දායක පිරිස. මට වුණා නම් මේ දායක පිරිස අවිද්‍යාව. දැඩි ලෝභය. මටත් මේ වගේ දායක පිරිසක් හිටියනම් හොඳයි. ඒක දැඩි ලෝභය නෙමෙයි. ඒක අධර්ම ලෝභය නෙමෙයි. ඒක නිකල් ලෝභය. තමන් සතු වස්තුන් වලට තණ්හා කරන ගතිය ලෝභයයි. අනුන් සතු වස්තුන් වලට තණ්හා කරන ගතිය අධර්ම ලෝභයකට කියනවා අවිද්‍යාව කියලා. අවිද්‍යාව යමෙක් ගාව තියෙනවා නම් ඔහු ඉඳුල් ගඳ ගහන බත් එකක්. කරන්න දෙයක් නැහැ පින්වතුනි. හරිද? මම මේ බයිනව නෙමෙයි. බුදු බණනේ මට කියන්න වෙලා තියෙන්නේ. ඉතින් මමත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව කියලා මමත් මේ කල්පනා කරනවා මේක කියන ගමන් ධම්මවිජය ඔබ වහන්සේට හිතලා තියෙනවද යම් කිසි දවසක අනුන් සතු දෙයක් මට මේක වුණා නම් කියලා. මම මේ හිතනවා. හිතිච්ච දවසක්වත් මතක නැහැ. හරිද? ඒ කියන්නේ ඇයි ඒක අවිද්‍යාවක්. පිටුතුරි මේ කර්මපතය සම්පූර්ණ වෙනවා අන්සතු වස්තුවක් වෙලා ඒක අනේ මේක මට වුණා නම් හොඳයි කියලා හිතිච්ච ගමන් මේ කර්මපතය සම්පූර්ණ වෙනවා. මේක පිටුතුනි අල්ප සාවද්‍ය මහා සාවද්‍ය කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඒ භාණ්ඩේ වටිනාකම වැඩි නම් අකුසලයේ මහා සාවද්‍යයි. භාණ්ඩේ වටිනාකම අඩුයි නම් අකුසලයේ අල්ප සාවද්‍යයි. අපිට ඇල්පෙනිත්තක් දැකලා කෙනෙක්ට හිතනවා නේ මට මේ ඇල්පෙනිත්ත වුණා නම් ඒක අල්ප සාවද්‍යයි. හැබැයි ලක්ෂ ගානක් වටින කාර් එකක් දැකලා හිතනකොට ඒක මහා සාවද්‍ය අකුසල කර්මපතයක්. විපාක දෙයි.
අකුසලයක් නිසා പ്രേත ලෝකෙ උපදින්න පුළුවන්. සතර අපායන් වල උපදින්න පුළුවන්. යේගුයේන සත්තා තණ්හාය පෙත්ති විසයන් උප්පජ්ජන්ති. මේක ලෝභයට අයිති නිසා බොහෝ විට പ്രേත ලෝකයේ පිංගුතුනේ අසූචි වළඳන ජීවිත වලට, කෙල වළඳන ජීවිත වල, සොටු වළඳන, සෙම වළඳන ජීවිතයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ තුන අවිද්‍යාව. හරි. කවදාවත් එහෙම කරන්න එපා. ඊට පස්සේ ඒ වස්තුවේ අයිතිකාරයා අන්න එහෙමත් තියෙනවා. ඒ වස්තුවේ අයිතිකාරය දැන් පුද්ගල වශයෙන් ගත්තාට පස්සේ අපි හිතමුකෝ සෝරේ සිටුවරයා ගන්නකො. දැන් වස්තුවේ අයිතිකාරය නෙමෙයි අපි හිතනවා යම් කිසි කෙනෙක් ගැන ඒ කෙනා ගුණවන්තයි. පින්වතුනි යම් කිසි කෙනෙක් දුස්සීලියෙක් ගැන හිතනවට වඩා සිල්වන්තයෙක් ගැන වැරදිට හිතියොත් විපාකෙ වැඩි. පන්සිල් රකින්නට වඩා අටසිල් රකින්න කෙනෙක් ගැන වැරදිට හිතියොත් ඒත් විපාක වැඩි. අටසිල් රකින්නට වඩා සාමණේර කෙනෙක් ගැන වැරදිට හිතුවොත් ඒත් විපාක වැඩි. සාමණේරට වඩා උපසම්පදා හිතුවොත් ඒත් විපාක වැඩි. උපසම්පදාවට වඩා තව තවත් උඩට යනකොට ධානලාභී බෝධිසත්ව බුදුවරු දක්වාම මේක ඇදිලා යනවා. එහෙම යනකොට පින්වතුනි මහා සාවද්‍ය වැඩි බෝධිසත්වයෝ කෙරෙහි එහෙම විශේෂයෙන් මේ ලංකාවේ ලෝක ජීවත් වෙනකොට පරිස්සම් වෙන්න ඕනි වැරදි හිතවිලි හිතන්නේ නැති වෙන්න. බෝධිසත්වයන්ට වරද කිරීමෙන් බුදුවරුන්ට වරද කිරීම පසකින් තැබේවා. බෝධිසත්වයන්ට වැරදි කිරීමෙන් සමහරක් තැන්වල ඒ වැරදි කරපු මිනිස්සුන් එවලේ මහ පොළොව පලාගෙන නිරයට අරන් ගිහලා තිනවා බෝධිසත්වයන්ට වරද කරන්න ගිහිල්ලා. කියන්නේ බෝධිසත්වයෝ කියන්නේ ඒ තරම් උතුම් જાතියක්. බෝධිසත්වයන්ට දන් දීමත් උතුම්. බෝධිසත්වයන්ට ගුණ පිරීමත් උතුම්. වැරදි කිරීමත් ඒ වගේම මහා සාවද්‍යයි. කිව යුත්තේ ඒකයි. එහෙනම් ඔබ ඉඳුල් ගඳ ගන්න අයද, ඔබ අවිද්‍යාවෙන් ඉන්න අයද කියලා කල්පනා කරලා බලන්න. ඔබ ඉඳුල් බත් එකක් නම් ඔබ ගාව පිළිගඳයි. පිළිගඳයි කියලා කිව්වේ ව්‍යාපාදය. අවිද්‍යාව කියන්නේ ඉඳුල් බත් එකට, ව්‍යාපාදය කියලා කියන්නේ මේ විඳුල් බත් එකෙන් හමන පිළිගඳට. ඇයි ආසාව තියෙනවා නම් එහා පැත්තේ ද්වේෂය තියෙනවාමයි. මට මම දැක්ක ලස්සන කමෙන්ට් එකක් වැටලා තියෙනවා මේ දේශනාවකට. ස්වාමිනී මගේ මම යාළු වෙලා ඉන්න කෙනා මට කියනවා උඹට මම ආදරෙයි. හැබැයි උඹ වෙන කෙනෙක් දිහා බැලුවොත් ඔබව මරනවා. උඹ වෙන කෙනෙක් ගැන හීනකින්වත් හිතලා තිබ්බොත් උඹව මරනවා. මේකට කියන්නේ කාම ක්‍රෝධය කියලා. තා වැරදි බරපතල අකුසල කර්මය. කාම ක්‍රෝධය. ආදරය යනු දැන් ආදරයට අපි උපමාවට කියන්නේ සිද්ධාර්ථ යශෝදරා කතාවනේ. ඒකේ කාම ක්‍රෝධය කියලා එකක් නැහැ. කාම ක්‍රෝධය කියලා කියන්නේ මටම වෙලා ඉන්න ඕනේ උඹ කොයි වෙලේක හරි වෙන කෙනෙක් දිහා බැලුවොත් තෝ මරනවා. එතන තියෙන්නේ ආදරය නෙමෙයි. ආදරය කියන්නේ ලෝභයක්. හරිද? නමුත් අර පිරිසිදු සිද්ධාර්ථ යශෝදරා කියන කතාව උපමා කරන්නේ එතන කාම ක්‍රෝධයක් නැහැ. ඒ සෙනෙහස තුලාන්ත බැඳීමක් මිසක් මගේ නොවුනොත් මරනවා කියන තැනක් නැහැ. වැරද්දක් කරොත් පරිගන්නවා කියලා තැනක් නැහැ. අද මිනිස්සු එහෙමද? අද මිනිස්සු මේ යාළු වෙනවා හොඳට ඉන්න කාලේ කිරිපැණි වගේ බෙදා ගන්නවා, පින්තූර බෙදා ගන්නවා, අරව බෙදා ගන්නවා. තරහ වෙච්ච ගමන් කියනවා උඹේ පින්තූර මං ගාව තියෙනවා මං දානවා එළියට. උඹේ පින්තූර ඒ නිසා මේ දුවලත් පරිස්සම් වෙන්න, පුතාලත් පරිස්සම් වෙන්න. අද කාලේ මේ කාම ක්‍රෝධයෙන් යුක්ත මිනිස්සු වැඩි. මුල වරද්දගෙන පස්සේ බෙලිහිර කරගන්න එපා ලණු වලට. පහුගිය කාලේ මට ආරංචි වුණා සියදිවි නසා ගැනීම බර ගණනක් මේ ලංකාවේ තමයි වැඩිම සූසයිඩර්ස්ලා. නැත්නම් සියදිවි නසා ගැනීම මේ මරාගෙන මැරෙන සූසයිඩර්ස් නෙමෙයි. සියදිවි නසා ගැනීම සිද්ධ වෙන්නේ. සූසයිඩර්ස් කියන්නේ මරාගෙන මැරෙන අය. මේ සියදිවි නසා ගැනීම. එතකොට ඒ සියදිවි නසා ගැනීම ලංකාවේ වැඩි. ඒකත් මම මේ පහුගිය කාලේ බලද්දිවන් ස්වාමීන් වහන්සේ නමක් නිසා මට ආරංචි එනවා ගොඩක්. මම යනවා බහුතරයක් මේ තරුණ ළමයි වෙන ඔප්ෂන් එකක් නැතුව මෙහෙම කරද්දි මොකටද මේ දිව එළියට පැනලා, බෙලි ඉදිමිලා, ඇස් එළියට පැනලා, අත් මිටි මෙලවිලා කියන ඔය බෙල්ල වල දාගද්දි එයාට ආයෙ අත උස්ස ගන්න පුළුවන් නම් උස්සලා ලණුව එල්ලෙනවා කියන. කියන්නේ එච්චර අමාරුයි ඒක. මේ බෙල්ලි කැඩිලා මේවට හිර වෙද්දි. හැබැයි මේ අතපය ඔක්කොම යාගේ ලොක් වෙන නිසා එයාට එතනින් එහාට අත උස්ස ගන්න බෑ. හිතන්න එපා සිම්පල් ලේසි මරණයක් කියලා. එල්ලි විඳෝලා මැරෙන්නේ නෙවෙයි. රෑනේ ඕක කරගන්න කවුරුත් දකින්නේ නෑනේ. ගැස්සිලා හෙල්ලිලා පුදුම දුකක් විඳින්න වෙන්නේ. මේ ලෝකේ භයානකම මරණයක් තමයි ඔය සියදිවි නසා ගැනීම වශයෙන් බෙල්ල වල දාගෙන. ඒවට යන්න මෙපා පිටුතුනේ. ජීවිතයේ ප්‍රශ්න ඕන එකක් අපිට විසඳ ගන්න පුළුවන්. මං කියන්නේ ඕගොල්ලොන්ට කවුරු හරි පිරිමි කෙනෙක් කරදරයක් කළා නම් බය වෙන්න එපා. ඕගොල්ලෝ දරුවෙක් එක්ක අතරමං වුණා නම්. ඇයි ඕගොල්ලෝ සමාජයට බය? ඕගොල්ලන්ගේ ජීවිතේ ඕගොල්ලන්ගේ. ඕගොල්ලෝ ජීවත් වෙන්නකො ලස්සනට ඇවිල්ලා. දරුවව ගන්න. හිඟා කෑවත් පිටුතුනේ දුක නෑනේ මේ ජීවිතේනේ. ලැජ්ජ කතා ඔක්කොම දමල ගහලා කවුරුත් නැති පළාතකට යනවා. දැන් ඔයගොල්ලෝ පොළොන්නරුවට ගිහිල්ලා ජීවත් වුණා. පදවි ශ්‍රීපුරට ගිහිල්ලා ජීවත් වුණා. ත්‍රිකුණ කවුද දන්නේ ඔයගොල්ලෝ කොයිද ඉන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ. අවුරුද්දක් දෙකක් තුනක් ඉඳලා එනකොට මිනිස්සුන්ට හැමදේම අමතකයිනේ.
බොරුවට ටක් ගාලා ප්‍රශ්න ආපු ගමන් ඒ වෙලාවේ හෙටට කරන්න තියෙන හොඳම දේ බෙල්ල වෙල දා ගැනීම කියලා ඒකට දුවන්න එපා. ප්‍රශ්නයක් තියෙනවා මොකද අපි දුමු දරුවෙක් හම්බෙන්න ආව කියලා හෙට හම්බෙන්නේ නැහැ නේ දඩස් ගාලා. මාස 10ක් එයාටත් බඩේ ඉඳලා එන්න වෙනවා. මේ ප්‍රශ්නෙත් එක්ක චුට්ටක් මූ වෙන්න. පඬිතෙක් ඇසුර හොඳ ස්වාමීන් වහන්සේ නමකින් උපදේශයක් ගන්න. මං කියන්නේ මේ බණේ කහන ඔබට කවදා හරි දවසක සිය දිවි නසා ගන්න උවමනාවක් වුණොත් මට පණිවිඩයක් දාන්න. තාත්තෙක් වගේ ළඟ ඉඳලා උපකාර කරන. එහෙම ඕනේ නැහැ. අයියෙක් වගේ මල්ලි කෙනෙක් වගේ ළඟ ඉඳලා පිටුදිරි මට කරන්න පුළුවන් දේ මට ඔබට කන්න බොන්න දෙන්න බැරි වෙයි. නමුත් පින්ඩ පාති ගිහිල්ලා හරි කෑම ටිකක් දීලා තියාගන්න. ඒ කියන්නේ මැරෙන්න ඕනේ නැහැ මේ ලෝකෙ මිනිස්සු නිකරුණේ. මං විතරක් නෙමෙයි හරිද? සමස්ත සත්පුරුෂ ප්‍රජාවක් ඉන්න ඔබට උදව් කරන්න. ඔබට උපකාර. ඔබට මේ දෙන්නෙක් තුන් දෙනෙක් 10 දෙනෙක් විරුද්ධ වෙයි. පින්තූර දානවා නම් දාන්න කියන්නේ. අපි ඒක නවත්තගමු. මේව නවත්ත ගන්න ලෝකෙ විදිහේ තියෙනවා. මට මේ මාතෘකාව ඔන්නෙච්චලේ මම මේක කියන්නේ මට මේක මතක් වුණා. ඒව නවත්ත ගන්න ක්‍රම තියෙනවා. කෙලින්ම ගිහිල්ලා අපිට කතා කරන්න. එසා කාම ක්‍රෝධයට යටපත් වෙච්ච මිනිස්සු අවසානයේදී තේරගන්න එතන නිසා පරිස්සම් වෙන එක වඩා වැදගත්. පරිස්සම් නුනත් මොකක් හරි වෙලා අතපසු වීමකින් සිහිය මොට වීමක් වුණොත් කලබල වෙන්නේ නැතුව ටයිමින් සැරේ ප්‍රශ්න කතා කරගන්න. මම දැක්ක ඊ පෙරේදා ස්ටොක් එකක් කවුන්ට් කරලා ස්ටොක් කවුන්ට් එක වැරදි කියලා බෙල්ල වල දාගෙන. අපරාදෙනි. සල්ලි මොකද්ද පින්වතුනි ස්ටොක් කවුන්ට් එකක් කියලා කියන්නේ. මට මේවට මුණ දෙන්න බෑ. මම දන්නේ නැහැ කොහොමද උනේ කියලා බෙල්ල වල දාගෙන. දරුවෝ ස්වාමියා මොකද මේ සමාජයට වෙන්නේ? එහෙම නැති අපි ඔක්කොමත් එක්ක එකතු වෙලා එක ගහක එක ඉත්තක එකපාර වැළලෙමු. එතකොට ඉවරයි. එහෙම කරන්න එපා. කෙසේ නමුත් එහෙම කරන්නේ කාම ක්‍රෝධය නිසා. හැබැයි සිද්ධාර්ථ යශෝදරා කතාවන්වල අතීත කතා ප්‍රවෘත්ති තියෙනවා. කුස පබාවති කතාව ගන්න. පබාවතිය කුස රජුරුවන්ව දාලා යනකොට කාම ක්‍රෝධෙන් මැරුවේ නෑ. ගිහිල්ලා බැලමෙහෙ කරලා ඇයව තාත්තා කෙනෙක් වගේ ඇයට කන්න බොන්න ටික යවලා හැංගිලා ඉඳලා ඇයව ආපහු අරගෙන ආවා. කාම ක්‍රෝධයක් තිබ්බේ නෑ. බෝධිසත්වයෝ පාරමිතා පුරාගෙන යනකොට සමහරක් තැන්වලදී උන්වහන්සේට වැරදිච්ච තැන් තියෙනවා කාමයෙන්. නමුත් යශෝදරාව ඒ කිසිම තැනකදී වෛර කරේ නෑ. අම්මෙක් තමන්ගේ සෙල්ලමක් කරන විහිළුවක් කරන දරු පැටියව ගෙට ගන්නවා වගේ එළියට ගිය බෝධිසත්වයන්ව ගෙට අරන් තියෙනවා. හරිද? කාම ක්‍රෝධයක් නම් ඇති උනේ නෑ කියන කතාව තියෙනවා. සාද සමාජයේ ගොඩක් කාම ක්‍රෝධයට යට වෙලා ඉන්නේ. කියන්නම ඕනේ ව්‍යාපාදයේ පිළිබඳ. ව්‍යාපාදය කියලා කියන්නේ පිළිගඳ ගහන මිනිස්සු. පිළිගඳයි ඉඳුල්පත් එකක් විතරක් නෙමෙයි. එයා පිළිගඳයි. කොහොමද පිළිගඳ වෙන්නේ? වෙනත් කෙනෙක්ව නැසේවා කියලා ප්‍රාර්ථනා කරා. පින්වතුනි ඕක ගොඩක් වෙලාවට මේ ලෝභකම ඉරිසියාව වගේ මුල් කරගෙන කියන්නේ අපි හිතමුකෝ මගේ ආච්චිට දීපල තියෙනවා. එයා මැරුණට පස්සේ මට ඒ දීපල ටික අයිති වෙනවා. අනේ ඉක්මනට මේක මැරෙනවා නම් කියලා මං හිතුවොත් අන්න ඒක ව්‍යාපාදය. ද්වේෂයට වඩා භයානකයි. ටිකක්. එනේ ඇයි දේශය භයානකයි හරිද? දේශය තමයි භයානකම. නමුත් මම මේ දේශයට වඩා භයානකයි කියලා නිතර හිතෙන්න පුළුවන් නිසා. වැඩිපුරම හිතෙන්න පුළුවන් ඒවා තමයි ඒ වගේ කතන්දර. කියන්නේ වෙනත් කෙනෙක්ව නැසේවා කියලා පතපු ගමන් පිංගුතුනි ඒ නැසේවා කියලා පතන කෙනාගේ ಗುಣ එක්ක ಗುಣ සම්භාරයේ වැඩි නම් ඒ ಗುಣ සම්භාරයත් එක්ක මේ අකුසල විපාකේ වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සම් වෙන්න. පරිස්සම් වෙන්න. පරිස්සම් වීම ඇතුලේ තමයි අපිට මේ රැකවරණය ලැබෙන්නේ ව්‍යාපාදේ. පිංගුතුනි මෙන්න මේ අකුසල් සිතිවිලි දෙකෙන් සත්වයා යුක්තයි නම් මොකක්ද? අවිද්‍යාව සහ ව්‍යාපාදය. අන්සතු දේවල් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් සහ අන් මිනිසුන් මැරේවා නැසේවා කියන ප්‍රාර්ථනාවෙන් මිනිස්සු යුක්තයි නම් ඒගොල්ලෝ පිංගුතුනි ඉඳුල්පත් එකක් පිළිගඳක් ගහන. පිළිගඳ ගහන ඉඳුල්පත්. මොකද වෙන්නේ? පිළිගඳ ගහන ඉඳුල්පත් එකක් තියලා තිබුත් මැස්ස වහනවා. අන්න ඔය දෙක තියෙනවා කියන්නේ පිංගුතුනි ඉතුරු කෙලස් එයාට දැන් අපි ගත්තොත් අවිද්‍යාව වගේ මේ ඒවා ගොඩාක් වෙලාවට කාම මිච්ඡාචාරය අදත්තාදානිය වගේ වට මේ పూర్ව කර්ම විදිහට සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒවා සිද්ධ වෙන්නේ කලින් పూర్වෙන් සිද්ධ වෙන කර්ම. ඒවා තියෙනවා කියන්නේ සෙසු කෙලස් ධර්මයාව පිරිවරා ගන්නවා. එයා කේන්ති යන කෙනෙක්, එයා ලෝභ හිතන කෙනෙක්, එයා ඉරිසියාකාර කෙනෙක්, එයා අනිත් අයගේ සතුට දැකලා සතුටු වෙන්න බැරි කෙනෙක්, එයා කාම ක්‍රෝධයෙන් යුක්ත කෙනෙක්. එයා වැරදි සහගතයි. එයා නරකයි. එයා ගුණවන්තයෙක් නෙවෙයි, එයා අගුණවන්තයි. හේතුව එයා ගාව තිබිය යුතු මූලික කුසල් දෙකක් වෙච්ච අවිද්‍යාව ව්‍යාපාදයේ තියෙනවා. යම් කිසි කෙනෙක් ඉඳුල් නම් ඒ ඉඳුල්පත් එක පිළිගඳයි නම් එතනට කෙලස් කියන මැස්සෝ වහනවා වගේ ඔබ ඉඳුල්පත් එකක් නම් ඔබ පිළිගඳ ගහනවා නම් කෙලස් කියන මැස්සෝ ඔබ වහගෙන ඉන්නේ. ඒකයි කිව්වේ මැස්සෝ වහන ජීවිත.
ඔබ කල්පනා කරන්න. කෙලස් කියන මැස්සෝ ඔබව පිරිවරාගෙන නම් ඉන්නේ නිතර දෙවේලේ රැයට නිදාගත්තාමත් හීන පේන්න කාමයට භරවන. නිකන් ඉන්නකොට ඇස් වහගත්තාම මතක් වෙන්නේ කාම සිතවිලි නම්. ඉතින් ඔබ බලන්න ඔබ යන්න ඔබේ අන්තර්ජාලයට. ඔබ යන්න YouTube එකට. එයා රෙකමන්ඩ් කර දීලා තියෙන මොනවද කියලා බලන්න. එයා රෙකමන්ඩ් කරලා දෙන්නේ පිංගුතුනි ඔබේ සිතවිලි. ඔබ නිතර හොයන ඒවා එයා නැවත ඒවා දදා දෙනවා. මම ඉන්දිකේට් එක සරල උපමාවක් කිව්වේ. ඔබ මැස්ස වහන කෙනෙක්ද කියලා බලාගන්න එක මොනිටර් එකක් ඒක. බලාගන්න ගිහින්. ඔබේ ඉන්ටර්නෙට් බ්‍රවුසර් එකේ හිස්ටරි එකට ගිහිල්ලා බලන්න. ධර්මදේශනා ධර්ම පොත්පත් කොච්චර තියෙනවද මේකේ හොයන්න. මොනවද ඔබට එන්නේ කියලා බලන්න. මැස්ස වහන ජීවිත. ඔබ ජීවිතේ වැඩිපුරම කරන්නේ සින්දු වහන එක නම් මැස්ස වහන ජීවිත. ඔබ ජීවිතේ වැඩිපුරම නම් කරන්නේ නාට්‍ය බලන එක නම් මැස්ස වහන ජීවිත. ඔබ වැඩිපුරම කරන්නේ බාහිර කාම ගුණයන් එක්ක ලෝක අතරමං වෙලා නම් මැස්ස වහන ජීවිත. ඔබ පින්වතුනි බණ අහන කෙනෙක් නම් භාවනා කරන කෙනෙක් නම් ඉන්ද්‍රිය වහලා තියෙන්නේ ඔබේ ජීවිත මැස්ස වහන්නේ නැති. හරි පිරිසිදු බත් එකක් වගේ ජීවිත. ඒකටත් මැස්ස වහන ඕන මුත. අර වගේ පිරිවරාගෙන වහන්නේ. පිරිවරාගෙන වහන්නේ. ඉඳපු ගමන් කෙලස් ධර්ම මතුවෙන්න පුළුවන් කියලායි මට කියන්න ඕනි උනේ. එනිසා පින්වතුනි කරුණා කරලා මැස්ස වහන ඇත්තටම පින්වතුනි මම මේ කියන්නේ මාර කරුණාවකින්. හරිද? ඒ කියන්නේ මගේ රත්තරන් පින්වතුනි අපි දැන් මට මේ ලෝකේ ඇත්තටම සනීපයි මේ ලෝකේ එළිය ෆෑන් එකක් දාලා තියෙනකොට ඒකේ හුලන් ටික වදිද්දි සනීපයි මං දන්නවා. අපි ඔක්කොමත් එක්ක ඇලකට බහැලා නාමු සනීපයි මං දන්නවා. අපි ඔක්කොමත් එක්ක හවසට මුහුදු ගිහිල්ලා නාමු සනීපයි මං දන්නවා. ඇයි මම දන්නේ නැත්තේ? අපි එහෙම ගිහිල්ලා ඇවිල්ලා තියෙනවා. අපි ඔක්කොමත් එක්ක රැයකට මුහුදු වැරලකට වෙලා ඉඳගෙන අහස දිහා බලාගෙන කතා කරමු සනීපයි. සනීප ජීවිතයක් ලෝකේ තියෙනවා. හැබැයි ඒ හැම එකක් ඇතුළෙම පින්වතුනි අර අවිද්‍යාව ව්‍යාපාදය කියන එක කන්ට්‍රෝල් නැත්තම් ඒක හැටිනේ. දැන් මම හිටියයි මම හොඳට ඉන්නවයි කියලා මගේ අම්මා අක්කා තාත්තා නංගි මල්ලි කියලා ගන්නකො නිකන් උපමාවක් මම මේ කියන්නේ. ඒගොල්ලෝ හොඳටම ඉන්න ඕනි කියලා නීතියක් එහෙම නැහැ ඉතින්. සමහර ස්වාමි පුරුෂයා හොඳයි භාර්යාව ලෝභයි. හරිද? පෞල් ජීවිතය අසාර්ථකයි. කියන්නේ අපිට මේ ලෝකේ හොඳ වුණාට අර ගලපා ගැනීම කරන්න අමාරුයි. ඒ තාම කලාතුරකින් මට හම්බ වෙලා නැහැ. අපි හිතමු නැන්දම්මා, මාමණ්ඩි, ලේලි, බෑන කවුද ඔය කියන්නේ ඥාතිය කියන්නේ දුවයි පුතයි කසාද බඳින්න. දුවයි පුතාගේ දුවගේ අම්මයි තාත්තයි පුතාගේ අම්මයි තාත්තයි. දුවගේ අම්මගේ තාත්තගේ තව දුවල කියන්නේ සහෝදරයෝ ඉන්නවනේ පුතාගේ මේ ඔක්කොම එක සංකල්පයක ඉන්නවනේ. ලෝභ නැහැ. පරාර්ථකාමී සතුටින් ඉන්නවා. ප්‍රශ්න ආවම සිනහ වෙලා ඒක අමතක කරගන්න පුළුවන්. අසනීපයක් අමාරුවක් ආපෙලාවට එකට වැටිලා උපස්ථාන කරන්න පුළුවන්. එහෙම පිරිසක් ඉන්නවා නම් ඒක හරි සනීපයි. මගේ රත්තරන් පින්මුතුලා නිකන් හිතන්න පිටුරි මට හම්බ වෙලා නෑ. ඕගලන්ට එහෙම හම්බ වෙයිද? ඒ කියන්නේ අනිත් ජීවිත පින්මුතුනි මැස්ස වහනකොට අපිට ඉන්න අමාරුයි. දැන් හිතන්නකෝ අපිත් එක්ක ඉන්නවා හඩු පෙරාගත්ත කෙනෙක්. හඩු පෙරාගත්ත කියලා කියන්නේ නාන්න නැති. තෙත් වෙච්ච ඇඳුම් තියාගෙන ඒවා හොදන්න නැතුව නවල ඇඳවල් ඇස්සේ ගහලා කෙනෙක් මාත් එක්ක ඉන්නවා. දැන් මට මැස්ස වහන්න නැති වුණාට එයාට මැස්ස වහනවා. එතකොට මට කරදර නැද්ද? ඒ මැස්සු ඉඳලා මගේ ඇඟිත් වහන. අපි ඉන්නකොට මුළු ඔක්කොම පිරිසිදුවට ඉන්නවා නම් අන්න එතකොට පින්නතුණි ඒක හරීම සෝදායක සනීප ජීවිතයක් වෙනවා. දැන් අපේ දානශාලාවට ගියාට පස්සේ මම උදාහරණයක් කියන්නම්. ස්වාමීන් වහන්සේලාගේ දැන් අපේ ආරණ්‍ය තියෙන තැන පිටිපස්සේ තියෙන ලොකු කුණු වලක්. ලොකු කුණු වලක් තියෙනවා. ඒ කියන්නේ කුණු අර මොනවාද කරන තැන. හරිද? ආරණ්‍ය ඇතුලේ දානශාලාවේ මැස්සක් හොයාගන්න නැහැ. හේතුව ස්වාමීන් වහන්සේලා ඔක්කොම පිරිසිදුවට ඉන්නවා. හැබැයි මගේ කුටිය ගාව ඉන්නවා බල්ලෙක්. ඌ ගාවට මැස්ස වහන. ඌ එතනට වහන මැස්ස දානශාලාවට වහන්නේ නැත්තේ දානශාලාව පිරිසිදුවට තියාගන්න නිසා. හැබැයි බල්ලට පිරිසිදුවට ඉන්න බැයි නිසා ධම්මවිජය ස්වාමීන් වහන්සේත් එක්ක ඉන්නවා නම් ඒ බලු පැංචා ඌට වහන මැස්ස අනිවාර්යෙන් මගේ ඇඟෙත් වහනවා. සමහර දවසට වාහනේ නැග්ගම වාහනේ ඇතුළෙත් එකෙක් හරි ඉන්නේ. හරි. එයාවත් මගින් කොයි හරි දාලා තමයි ඩ්‍රොප් කරලා තමයි එන්නේ. ඇයි? අපි ජීවත් වෙන සමාජයේ මැස්සෝහර සමාජයක්. ඒකෙදිත් අපිට අනිෂ්ට විපාකයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා පිටුතුනි හරි සනීපයි එහෙම නැති ජීවිත ඇසුරු කරන්න ලැබෙන්නේ කලාතුරකින්. ඒ කියන්නේ හදවතින් පිරිසිදු අවංක මිනිස්සු තේරෙනවද? හදවතින් පිරිසිදු අවංක මිනිස්සු ඒකලෝ කලාතුරකින් ජීවිතයට අපිට හම්බ වෙන්නේ.
ඒ හදවතින් පිරිසිදු අවංක මිනිස්සුන්ව පිංගුතුනි දැන් ඇත්තටම එහෙම මිනිස්සු අපිට හම්බ වෙනවා. මට මගේ ජීවිතේ එහෙමයි හම්බ වෙලා තියෙනවා මගෙත් එක්ක ඉන්න. කැපකරු මල්ලිගේ. උඩට යනකම් මම බණකවල් වලට ගියාම ගෙදරක ඉන්න අම්මා තාත්තෙක් එක්ක. ඒ අම්මලා තාත්තලාගේ පටන් හැමෝම අපිට හොඳයි. හැබැයි අපි මැස්ස වහනවා කියලා බලාගෙන ජීවත් වෙනවා. මැස්ස වහනවා. අපි පරිස්සමින් ඒවා සිහියෙන් නුවණින් වීරියෙන් ඇසුරු කරගත්තොත් අපිට ලොකු ගමනක් හදාගන්න පුළුවන්කම අනිවාර්යෙන් ලැබෙයි. එහෙම නුනොත් පිංගුතුනි ඒක ටිකක් අමාරු එකක් බවට පත් වෙන්න පුළුවන්. මගේ පිංගුතුල මතක තියාගන්න පිංගුතුල තමන් මං කිව්වේ මොකද්ද මේ කටුවිය කත ඉඳුල් වෙච්ච ආහාරය. ඔක තමයි සූත්‍රය. ඉඳුල් වෙච්ච ආහාරය. තමන් ඉඳුල් නම් තමන් ගාව පිළිගඳයි. තමන් ගාව පිළිගඳයි නම් තමන්ට මැස්ස වහනවා. තමන් අවිද්‍යාවෙන් යුක්තයි නම් අධර්ම ලෝභයෙන් යුක්තයි නම් තමන් ඉඳුල් වෙලා ඒත් එක්කම තමන්ට ව්‍යාපාදය කියන එක අනිවාර්යෙන් තියෙනවා. මොකද නොලැබූ කාම සම්පත් ලැබීමේ තරහව ඒවා තියෙන මිනිස්සු දිරවන්නේ නැති ගතිය රේස් වෙන මානසිකත්වය මාන්නය අධික මාන්නය සමානට තියෙනවානේ. ඒවත් එක්ක තමන්ට පිරිවරන්න වෙන්නේ කෙලස් කියන මැස්සෝ කියන්නේ කෙලස් වලට විවිධ කෙලස්. ඉතින් ඒවට නොයා ඉන්න නම් අන්න අර ටික ඇති කරගන්න. මොන ටිකද? මම අර කලින් කිව්වේ 7ක්. කතා කරමු එකක් තමයි සංවෘත ඉන්ද්‍රියන් නැති බව. තාදිසා සමනා මම. එහෙම කියනවනේ. සංවර වූ ඉඳුරන් නැත්තේ ඔක්කිද්ද චක්කු අන්තර ගරේ ගමිස්සාමීති සික්ඛා කරණීයා. ගමේ යනකොට බිම බලාගෙන ඔක්කිද්ද චක්කු වෙනත් يعني සංවෘත ඉන්ද්‍රියන් බැලීමේ ආසාවෙන් වියුක්ත සංවෘත වූ ඉන්ද්‍රියන් නැති භව කියනවා එක ගුණය. සංවෘත ඉන්ද්‍රියන් නැතිව ජීවත් වෙන්න. බාහිර කාම ගුණ මැත්තේ වැටෙන්නේ නැතුව සමාධියක් ධානයක් පරිහරණය කරන්න. කුසල සමාධියක හිර වෙන්න. කුසල සමාධියක් පරිභෝජනය කරන්න. කුසල සමාධියක සුවය විඳින්න. ඒක හරියට උෂ්ණ වේලාවක සීතල නැති සනීපදායක වතුර එකක මුළු ඇඟම දාන්නට වඩා සනීප වැඩක්. රස්නේ වේලාවක හිතන්න වැවකට බහින්න පුළුවන් වැවේ වතුර සීතල නෑ මද රස්නේ ලස්සනයි සනීපයි. බැහැලා පිංගුතුනි ඉත හැකි ඕන වෙලාවක් කියනකොටත් ඇඟිලි වැටෙනවා. ඒ සෝය ගන්න නම් සමාධියක් ධානයක් ලබන්න. ඊළඟට තමයි සිහිය නුවණ කියන එක ඇති කරගන්න. ලෝකේ පවතින ධර්මතා පිළිබඳව නොඇසූ දේවල් අසාගෙන ඒවා දරා ගන්න. ඒ දරාගත්තු දේවල් පිළිබඳව අවබෝධය ඇති කරගෙන සිහිය ඇති කරගෙන ජීවත් වෙන්න උත්සාහ කරන්න. සිත විවිධ ආරම්මණයන් වලට විසිරයා දෙන්න එපා. සිත විවිධ ආරම්මණයන් වලට විසිරයා නොදී කුසල ආරම්මණයක කුසල සිතවිල්ලක සිත තියාගන්න. ඒක පිටුද නාසිකාවග්‍රේ හිත පිහිටවල වැඩක් නැහැ. කුසල ආරම්මණයක හිත පිහිටවනවා කියන්නේ කෙලෙස් ධර්මයක් එනවද නැද්ද කියලා හිත බලන් ඉන්න එකක් නෙමෙයි. කුසල ආරම්මණයක හිත පිහිටවනවා කියලා කියන්නේ අපි හිතමු මල්ලි කෙනෙක් ඉන්නවා මාත් එක්ක ඉන්න. මං එයාගෙන හැමතිස්සෙම කල්පනා කරනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත හතරෙන් හැදිච්ච රූප ධාතු ටිකකට නාම පරම්පරාවක් සිත විඥාන වශයෙන් හටගෙන යනවා. එච්චරයි. මා ඒගෙන අවධානයෙන් ඉන්න ඔහුට යම්කිසි වෙලාවක යම්කිසි ඔහුගේ ක්‍රියාවලියක් දුටුවොත් මම පළමුව කල්පනා කරන්නේ මේ රූප ධර්මතා වලට නාම ධර්මතා ක්‍රියාත්මක වෙච්ච ආකාරය. ඒ නිසා මම ඒක හේතුව වෙනස් කරන්න යම්කිසි වචනයක් කිව්වත් අර ධර්මතාවයට ගැටෙන්නේ නැත. ඒකයි තරහ නැතුව ජීවත් වෙන්න පුළුවන්. ක්‍රෝධ නැතුව සමහර විදිහට අපි ඔය අධර්ම වලට ලියනකොට එහෙම අම්බෝ මුන්නාසේ හරි ඕලාරික චරිතයක් කේන්ති අරගෙන ලියනවා කොයි වෙලෙත් ගහනවා එහෙම නෑ වෙන්නේ. අපි ඕව ලියලා hina වෙනවා මිනිස්සුන්ගේ රියැක්ෂන්ස් දැකලා. මම පොඩි සයන්සලත් එක්ක කතා කරනවා මේ මිනිස්සු හිතන් ඇද්දි අපි මේවා ලියන්නේ මේ එන තරහින් කේන්තියෙන් කියලා. ඒගොල්ලෝ දන්නවනම් අපි මේවට hina වෙන විත්තිය. ඇයි hina වෙන්නේ මේ උම්මාදෝවිය දට්ට බෝල්මාදකාරයන්සේ දත යුතුය. ඕල්මාදකාරයෝසේ බලලා ඇයි ධර්ම කාරණාව පෙන්නුවාම කාරණාව කියපු එක්කෙනා මත වැටිලා වැඩක් නෑ. හැප්පෙනවා නම් කාරණාවට හැප්පෙන්න මේකනේ මතවාදය. අරක පංචස්කන්ධ ගැටීමක් නේ. මේක මතවාදය. මතවාදය කතා කිරීම වෙනයි ස්කන්ධ හැප්පීම වෙනයි.
ස්කන්ධ හප්පනවා නම් පින්වතුනි අපි ත්‍රිපිටකය අධ්‍යයනය කරන එක පැත්තකට තියලා ඔක්කොමත් එක්ක ගිහලා වේට් කරමු. හවසට මල්ලෝපර පුරුදු වෙමු. රෙස්ලිං පුරුදු වෙමු. ස්කන්ධ ගැටීමක් නෑ. දැන් කරන්නේ මතවාදයක් කතා කිරීම. මතවාදයට මතවාදීව පිළිතුරු දීම විනා මතවාදය පරාද කිරීමට නොහැකි තැන ස්කන්ධ වශයෙන් ගෙන කතා කරන්නට යෑම අපරාධයක්. එහෙම කරන්නේ අඥානය. අන්න ඒ නිසා ඔබ පින්වතුනි හොඳට මත එකයි කියන්නේ ඇඟිල්ල දිහා බලන්න එපා හඳ දිහා බලන්න. ඒකට කියන්නේ පෙන්නන කාරණාව දිහා බලන්න ඇඟිල්ල දිහා බලන්න එපා. do not concentrate on the finger කියලා. මේ ඇඟිල්ල දිහා බලන්න එපා කියලා. බලන්න හඳ දිහා. ඒ නිසා ඒ බව අපි දැනගෙනම කවදාවත් කාරණාව ගැටෙන්නේ. අන්න එකයි කිව්වේ. ඒ මැස්සවහන්නේ නැහැ. කාරණාව කියනවා ඒක හරිම පිරිසුදුවට ලස්සනට ප්‍රතිපදාව ඉඳලා ප්‍රතිපදාව පුරලා ප්‍රතිපදාව දැනගෙනයි කතා කරන්නේ. ඒ දැනගන්න කවුරු හරි කෙනෙක් කියනවා නම් නෑ සොයනසලා පොතේ නෑ පිංගුතුනි මේ කතා කරන ඔක්කොම පොතේ තියෙනේව නෙමෙයි ධානය ගැන කතා කරනකොට සමාධි ගැන කතා කරනකොට පොතේ තියෙනේවම කතා කරන්න ඕනි නෑ මේ ස්වාමීන් වහන්සේලාට. එහෙම හිතන්න එපා. පොතේ තියෙන එකත් කියත හැකි ඕනනම් විතක්කෝ ਵਿਚාරෝ අදිමොක්කෝ විරියෝ පීති ඡන්தோ පටමඥානෝ කියලා. මේ අර කතා රස්ට වෙලාවක සීතල වතුරයක දානවා වගේ. ඒක පොතේ තියෙන සාමාන්‍ය ඵල සූත්‍රය. හැබැයි හැඟීම කියන එක වචන කරන්න බෑ. හැඟීම කියන එක වචන කරන්න. අකුසල සමාධිය කුසල සමාධිය හැඟීම වචන කරන්න බෑ. ඒ නිසා ප්‍රායෝගික දහමක් සාන්දෘෂ්ටික දහමක් ස්වක්කාත දහමක් මුල මැද අග කෙලවර පැහැදිලි දහමක් මැස්ස වහන ජීවිත වලටපත් වෙලා ජීවත් වෙන්න. එපා කියන ආරාධනාව කරමින් කෙලස් ධර්මයන්ගෙන් මිදෙන්නට ඔබට මේ ධර්ම දේශනාව උපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට මේ දේශනාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරන ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර නිර්වාණ ධාතු සෝසේම සාක්ෂාත් කරගෙන උතුම් නිවනින් සෝසේම නිවල යන්නට මේ කුසල් පාරමී වේවා. පාරමී ශක්තියක් වේවා පාරමී දම්පිරේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට මේ දේශනාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි. එංගලන්තයේ ලිවර්පූල් නගරෙහි පදිංචි රණසිංහ වික්‍රමාරච්චිලාගේ ප්‍රියන්ත නිරෝෂන් සහ රියුනියන් දිවයිනේ පදිංචි රණසිංහ වික්‍රමාරච්චිලාගේ චූලිකා කුමුදියන පින්වත් පිරිස විසින් අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙනවා. පෙබරවාරි මාස 11 වන දින ජන්මදිනය සමරන ප්‍රියන්ත නිරෝෂන් මහත්මයාට ඒ වගේම පෙබරවාරි 12 වන දින ජන්මදිනය සමරන චූලිකා කුමුදිනී මහත්මියට නිදුක් නිරෝගී සුව සහ හැකිතාක් කුසල ධර්මයන්ගේ දෙන්නට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කිරීම ඒ වගේම මේ භවයේදීම සුඛාපටිපදා කි පබිඥාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය වෙන්න මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. නැවත අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙනවා. ප්‍රියන්ත සහ චූලිකා යන සහෝදර දෙපළගේ ආදරණීය දෙමව්පියන් වන රණසිංහ වික්‍රමාරච්චිලාගේ දයාරත්න ආදරණීය පියාණන්ට රණසිංහ වික්‍රමාරච්චිලාගේ සරෝජනී දයාබර මෑණියන්ට නිදුක් නිරෝගී සුවභාවය ලැබේවා ධර්මාවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරතුණු. එමෙන්ම එම සහෝදර දෙපළගේ ආදරණීය ආච්චි අම්මා වන 96 විහි පසුවන එස් ජේන් වන උපාසිකා මාතාවට ඒ වගේම චූලිකා මහත්මියගේ ආදරණීය දියණිය වෙන ක්‍රිස්ටින් වික්ටෝරියා දයාබර දියණියට ප්‍රියන්ත මහත්මයාගේ දයාබර දරු තිදෙනා වන ටියෝන් ටෙනොලි මෙනොලි යන දූ දරුවන්ට මේ අත්භවයේදීම මීට බොහෝ කාලයකට පෙර සසරේ වුන් නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. මේ නම් සිහිපත් කරපු නම් සිහිපත් නොකළපු සියලු දෙනාට රටදැයි සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන මහා සංඝරත්නයන්ට වීරෝදාර රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම ආබාධිතත්වයේ පසුවන සියලුම ආදරණීය රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමට දේශකයන් වහන්සේ වන පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ ඇතුළු ගායන දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. පිංගතුන්ගේ නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ පිං බලාගෙන නම් සිහිපත් කළ නොකළ සියලු දෙනාම අනුමෝදන්ව සසර ජීවිතය සුවපත් කරගනිත්වා පතන බෝධියකින් උතුම් නිවනින් නිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ මේ පිංකමට දායකත්වයේ දරුවෝ ඔබ සියලු දෙනාටම සුජීවත් වෙන ඔබේ දරුවෝ ඥාති හිත මිත්‍රාදී මව් දෙමව්පිය ගුරුවරයාදී සියලු දෙනාටම මේ පිංකම සියතින් කරගත්තු කුසලයක් අනුමෝදන්ව ඔබටත් ඒ සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවී යන්නට මේ කුසල් නිදුක් නිරෝගී චිර ජීවනයේ පෙර ජීවිතයකටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය වන ජීවිතයකටත් හේතු වේවා. සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා විහෙර විහාර ගම්දන වනසෙනසුන් රකින්න අල්පේශාක මහේශාක දිව්‍ය බ්‍රහ්ම රාජවරු මෙපින් අනුමෝදන් කරගෙන දිව්‍ය බ්‍රහ්ම තලවල සැනසී එසප කෙලවර ලබන්නා උතුම් අමෘතය සෝයෙම ලබන්නට මේ කුසල් හේතු කරගනිත්වා පාරමී කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව අවසන් කරන ඔබ සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනාවෙන් ආකාසට්ටාච්ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටාච්ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටාච්ච බුම්මට්ටා
දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ පෙබරවාරි මාස 11 වන දින සිය ජන්මදිනය සැමරූ ප්‍රියන්ත නිරෝෂන් මහත්මයාට සහ පෙබරවාරි මාස 12 වන දින ජන්මදිනය සැමරූ චූලිකා කුමුදුනී මහත්මියට නිදුක් නිරෝගී සුවය සහ හැකියතක් කුසල ධර්මයන්හි යෙදෙන්නට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කිරීමත් මේ අත්භවයේදීම සුඛපටිපදාවෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට මේ භයානක සසර කතරින් එතර වීමට මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා යන සත් ප්‍රාර්ථනාවෙන් යුතුව වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් එංගලන්තයේ ලිවර්පූල් නගරයේ පදිංචි රණසිංහ වික්‍රමාරච්චිලාගේ ප්‍රියන්ත නිරෝෂන් මහත්මයාට සහ රේ යුනියන් දිවයිනේ පදිංචි රණසිංහ වික්‍රමාරච්චිලාගේ චූලිකා කුමුදුනී මහත්මිය යන පින්වත් දෙදෙනාගේ සත් ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටු වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසුව ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසුව ඔබ සැමට තිරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා